මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය ඥානින්ද පෙරේරා. පාස්කු ප්‍රහාරයේ වගකියුත්තන්ට දඩුවම් දීම රජයේ වගකීමක් ජනපති පවසයි. බෙදුම්වාදී ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට රට තුළ ඉඩක් නොමැති බව අවධාරණය කරේ. ගම සමග පිළිසඳරෙන් ගිරිබාවේ ජනතා ගැටලු රැසකට විසඳුම්. ජගත් මානවහිමිකම් කවුන්සලේදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට. පොලිය අඩුවීම කොටස් වෙළඳපොලේ ආයෝජනයට හොඳ අවස්ථාවක් මුදල් රාජ්‍ය ඇමතිකයයි. ජනතාවට පහසු මිලට වැලි මිලදී ගැනීමේ අවස්ථාව. රවණැල්ල රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහාය. මියන්මාරය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා අසාර්ථකයි. කොදෙව්වන්ටේරේ දෙවන ඕවර් 20 තරඟෙන් ශ්‍රී ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට රට තුළ හිස එසවීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඊට අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. එමෙන්ම පාස්කු ප්‍රහාරයට වගකියුත්තන්ට දඩුවම් ලබා දීම බලයේ සිටින රජයේ වගකීමක් බැවින් එය නිසි ආකාරව ක්‍රියාත්මක කරන බව එතුමා සඳහන් කළේ කුරුණෑගල ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වේරගල මදුරාගම ක්‍රීඩා පිටියේදී දැන් පැවැත්වෙන ගම සමග පිළිසඳර 13 වැනි වැඩසටහනට එක්වෙමිනි. පාස්කු ප්‍රහාරයේ වගකීම රජයේ සතු බවට ඇතැම් දේශපාලන කණ්ඩායම් කරන චෝදනාව ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළේය. එම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ ඉකුත් යහපාලන රජයයි. මෙම සිද්ධිය ජාතික ප්‍රශ්නයක් බැවින් ඊට දේශපාලනය සම්බන්ධ කර නොගන්නා ලෙස ජනාධිපතිතුමා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය. පාස්කු සිද්ධියෙන් විපතටපත් වූවන් සම්බන්ධයෙන් වගකීමක් හා වේදනාවක් කාදිනල් හිමිපාණන්ට තිබේ. එබැවින් උන්වහන්සේ පිළිබඳව කතා කිරීම සාධාරණ බව එතුමා පෙන්වා දුන්නේය. අධිකරණයට බලපෑම් කරමින් විවිධ පුද්ගලයින්ට මරණ දඬුවම් දීමට රජයට නොහැකිය. රජයට වෙන කිසිදු අවශ්‍යතාවක් නැති බවද රාජපක්ෂ මැතිතුමා පැවසිය. එම සිද්ධිය සම්බන්ධයෙන් නඩු අසා තීරණ ලබා දීම අධිකරණයේ සතු වගකීමක් බවද එතුමා පෙන්වා දුන්නේය. විවිධ කණ්ඩායම් සහ පුද්ගලයෝ ජනතාව අතරට බොරු මත රැගෙන යාමට උත්සාහ දරති. ඒවාට නොරවටන ලෙසද එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අපේ රජයවත් අපේ ආණ්ඩුව පාස්කු ඉරිදා විකුණන නෙමෙයි බලයට ආවේ. සමහර අය කියනවා පාස්කු ඉරිදා විකුණන බලයට ආවයි. පාස්කු ඉරිදා වික්කේ නැහැ. තමුන්නාන්සලා දන්නවා පෞද්ගලික රජය අකාර්යක්ෂමතාවය නිසා ඊට බොහෝ ඉස්සෙල්ලා අපි සෞපකාර ඡන්ද ඔක්කොම දින්නා. ප්‍රාදේශීය සභාව තිබ්බේ පාස්කු ඉරිදාට මුගක් ඉස්සෙල්ලා. ප්‍රාදේශීය සභාව කීයක් දින්නවද? උත්තරයක් අපි ප්‍රාදේශීය සභාව දින්නා. ඒ දින්නේ පාස්කු ඉරිදා විකුණන නෙමෙයි. මගේ මැතිවරණයේදී මම කිසි වෙලාවකට පාස්කු ඉරිදා වික්කේ නැහැ. මම කිව්වා ඒකට තිබුණු රජය ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. මම ඒක විශේෂයෙන් මේක කිව්වේ එදා බුද්ධි නිලධාරීන්ව ජාත්‍යන්තරයේ විවිධ ආයතන ඕනෑපාකම් නිසා බුද්ධි නිලධාරීන් කියවනේ තාමත් අඩු තියෙනවා. අවුලක් කරගන්න දැන් අපි කටයුතු කරගෙන යනවා. බුද්ධි නිලධාරීන් හිරේ ගන්නවා. බුද්ධි නායකයන් හිරේ ගන්නවා. ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් නොකර ගැනීම පිළිබඳව අපි කතා කරනවා. ඉතින් මේක විකුණලා අපි බලයට ආවේ නැහැ. තමයි දැක්ක සමහර දේශපාලන පක්ෂ කළු කොඩි දාන. මේ පක්ෂම තමයි පසුගිය ආණ්ඩුව බලයට පත් කරේ. ඒ කාලේ පාස්කු සිද්ධිය වුණාම කළු කොඩි ගන්නේ නැහැ. දැන් මාඩ කළු කොඩි දාන. ඒ අය මේවා ජනතාව දැනගන්නට ඕන. බොරු මඩ
ජනතාව අතරට ගෙනියනවා. මහර ජනාධිපති කොමිෂන් සභාව වාර්තා ජීවිතයේ තමුන්නාන්සලා දකින්නේ නැහැ. මොකද මේක ඉලියට ඇවිල්ලා මාසයකට අඩු කාලයක් ඇතුළතදී කැබිනට් මණ්ඩලයක දාලා පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ අමතනානේ විවාදයක් කරනවා. කාටවත් කියන්න බෑ මේවා ප්‍රමාද කරා හඳුයා කියන කාරණේ. ඒවා අපිට හංගන්න අවශ්‍යත් නැහැ. කිසිම අයුරකින් අපි දීල් දාලා නැහැ. අපි දීල් දාන්න හේතුවක් නැහැ. අපි තමුන්නාන්සලා අපි තනින් තමයි බලයට ඇවිල්ලා තියෙන්නේ. මේක කියනවා වගේ අපි කිසිම කෙනෙක්ව සන්තෝෂ කරලා ක්‍රියා කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. තුනෙන් දෙක බලයක් ලබා දෙන්නේ තමුන්නාන්සලා. ඉතින් මේක නිසා ඒ වැරදි මත ගෙනියන. ඒවට රැවටෙන්න එපා. ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙරෙන ආර්ථික සමාජ ගැටලු සියසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම ලබා දීමටයි. ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වෙනිදා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ වැඩසටහන පසුව මාතලේ රත්නපුර අනුරාධපුර අම්පාර පොළොන්නරුව කළුතර මොනරාගල කෑගල්ල මහනුවර පුත්තලම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක ආවරණ පරිදි සංවිධානය කෙරුණි. ජනාධිපතිතුමන්ගේ ගම සමග පිළිසඳර වැඩසටහනේ 13 වන ආදියර ක්‍රියාත්මක වීම පවතින්නේ. ජනාධිපතිතුමන් විශේෂ ගණනාවක් යටතේ මේ ප්‍රදේශයේ නොවිසඳුණු ගැටලු වලට විසඳුම් ලබා දෙමින් මේ මොහොතේදී කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ඉඩම් පිළිබඳව ගැටලුවට ජනාධිපතිතුමන් කඩිනමින් තමන්ගේ විසඳුම් ලබා දෙනවා. මේ ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ තමන් පාරම්පරිකව වගා කරපු ඉඩම් වලට බලපත්‍ර නොමැතිකම පිළිබඳව ජනාධිපතිතුමන්ට පැමිණිලි ඉදිරිපත් කළා. ජනාධිපතිතුමන් විශේෂයෙන්ම සඳහන් කළේ පාරම්පරිකව දීර්ඝ කාලයක් තිස්සේ තමන් වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු සිද්ධ කළා නම් ඒ ඉඩම්වල අයිතිය පිළිබඳව අදාළ බලධාරීන් සහ නිලධාරීන් ඒ ස්ථානවලට ගිහිල්ලා පරීක්ෂණ නිරීක්ෂණ කරලා නිවැරදිතාවය හඳුනගෙන ඒ ඉඩම්වල අයිතිය ජනතාවට ලබා දෙන්න, ඉඩම් ඔප්පු ලබා දෙන්න, නැත්නම් හිමිකම් බලපත්‍රයක් ලබා දෙන්න කියන නියෝගය ජනාධිපතිතුමන් අද දවසේදී සිද්ධ කළා. ඒ වගේම ගල්ගමුව දුම්බියපළ ආසන්නයේ ඉඩම්වල දීර්ඝ කාලයක් තිස්සේ වෙළහෙළදාම් කටයුතු කරපු පුද්ගලයන් 48 දෙනෙකු තමන්ගේ පැමිණිල්ල ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කළා. ඔවුන් ඒ ස්ථානවලින් ඉවත් කළ නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වුණ බව ඔවුන් ජනාධිපතිතුමන්ට සඳහන් කළා. ජනාධිපතිතුමන් කිව්වා බලධාරීන්ට ඒ ස්ථානයට ගිහිල්ලා දුම්රිය මාර්ගයට එමෙ ඉඩම් වලට හානියක් සිද්ධ වෙනවද කියලා සොයා බැලීමක් කරන්න. මේ ජනතාව ඒ ස්ථානයේ සිටීම අනාරක්ෂිතද කියලා ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කරන්න. එහෙම නොවෙනවා නම් දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් වෙළඳාම් කටයුතු වල යෙදී සිටියා නම් ඔවුන්ට අවශ්‍ය කරන වාණිජ්‍ය බලපත්‍ර ලබා දීම සිදු කරන්න කියලා ජනාධිපතිතුමන් නියෝග කළා. මේ ආකාරයට තමයි ගම සමග පිළිසඳර වැඩසටහන අද ක්‍රියාත්මක වෙන්නේ 13 වන වැඩසටහන. අපි ඉදිරියේදීත් මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්න සූදානම්. ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන අංශය වෙනුවෙන් ගම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාදුරාගම ක්‍රීඩා පිටියේ සිට ප්‍රසන්න චන්දන බණ්ඩාර, අංජුල නිශාන්ත සමග මම ඩිලාන් සමීර කොඩිකාර. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බවට චීනය සහතික වෙයි. ශ්‍රී ලංකාව තම රටේ සමීපතම මිතුරක වන බැවින් ජගත් මානව හිමිකම් කවුන්සිලේදී පමණක් නොව අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය ඕනෑම සහායක් දීමට තම රට සූදානම් බව චීනයේ විදේශ සම්බන්ධතා නියෝජ්‍ය ඇමති ලුවෝ ෂාම් උයි මහතා ප්‍රකාශ කර ඇත. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා හමු අවස්ථාවේදී ඔහු මේ බව දැනුම් දී තිබේ. බීජිංගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එම හමුව පැවැත්විනි. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට කොරෝනා වසංගත තත්ත්වයේ කළමනාකරණයට අවශ්‍ය සහාය ලබා දෙන බවයි. සංචාරක කර්මාන්තයේ වැඩිදියුණුවට අවශ්‍ය උපකාර කරන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ. වත්මන් පොලි අනුපාතය අවම මට්ටමක පැවතීම කොටස් වෙළඳපොලේ ආයෝජනයට ඉතා හොඳ අවස්ථාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් රිබාඩ් කබ්‍රාල් මහතා පවසයි. 2014 වසර අවසන් වන විට මෙරට සමස්ත කොටස් වෙළඳපොලාගේ ඇමරිකානු ඩොලර් බිලියන 25ක්ව පැවතිනි. වර්තමානයේ වන විට එමාගේ ඇමරිකානු ඩොලර් බිලියන 16ක් දක්වා අඩු වී තිබේ. ඒ අතර පවතින ඇමරිකානු ඩොලර් බිලියන 9ක් පමණ වන අවකාශයේ ආයෝජකයන්ට ආයෝජනය කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. පොලි අනුපාතය අවම මට්ටමක පවත්වාගෙන යාමෙන් රජය අපේක්ෂා කරන්නේ මෙරට ව්‍යාපාරවලට බලපාන අවදානම අවම කර ගැනීමයි. ජාතික ගුවන්විදුලියට වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති
අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා. දානම අඩු කරගත්තොත් තමයි යම්කිසි කෙනෙක් Tamanගේ මුදල් ආයෝජනය කරන්නේ. ආයෝජනයක් නැතුව රටේ වර්ධනයක් ඇති වෙන්නේ නැහැ. වර්ධනයක් නැතිව රටේ අලුත් රැකියාවල් බිහි වෙන්නේ නැහැ. අලුත් රැකියාවල් බිහි වෙන්නේ නැත්නම් රට තුළ මුදල් සංසරණයක් සිදු වෙන්නේ නැහැ. මුදල් සංසරණයක් සිදු වෙන්නේ නැත්නම් රටේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට ලැබෙන ආදායම වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේක චක්‍රයක්. මේ චක්‍රය නිසියාකාරව කැරකෙන්නට නම් ඒ හරහා රටේ ආර්ථික ප්‍රගතියක් ඇති වෙන්නට නම් පොලි අනුපාතය තාමත්ම පැහැදිලි ලෙස අඩු අගයක තිබෙන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මේ රජය පොලි අනුපාතය ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රජය රුපියලේ අනුපාතය ගැනත් ඉතාමත් විශේෂ සැලකිල්ලක් ලබා දීලා තියෙන්නේ. ඔබ සවන් දෙන මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. ජනතාවට පහසු මිලට වැලි මිලදී ගැනීමට ළඟදීම අවස්ථාව උදා කර දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ගල් වැලි පස් කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබේ. පරිසරය ආරක්ෂා කරමින් ගනිමින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මෙම ද්‍රව්‍ය සැපීමට එම කාර්යසාධක බලකාය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා. නියම ව්‍යාපෘති 6ක් අපි මඩකලපුව අම්පාර සහ තිරිකුණාමල දිස්ත්‍රික්කවල වහාම ආරම්භ කරන්න කටයුතු කරා. ඒ ප්‍රදේශවල ජාවාරම්කාරයන් ඉඩ දෙන්නේ නැතුව ඒ ගම්වල ඉන්න සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදාගෙන සමුපකාරයක් සකස් කළා වැලි ගොඩ දැමීම කරන්නත් ඒ වැලි විකිණීමේ කටයුතු පූර්ණ රාජ්‍ය සමාගමක් වන GSMB ටෙක්නිකල් සර්විස් කියන සමාගම මගින් වැලි විකිණීමේ කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. විකිණීමේ මධ්‍යස්ථාන ප්‍රධාන නගරයකම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අද තිබෙනවට වඩා ඉතාමත් අඩු මුදලකට වැලි ජනතාවට ලබා දීම තමයි පරමාර්ථය. ලබන අවුරුද්ද වෙනකොට රට පුරාම මේ ජාවාරම්කාරයෝ නැතුව අඩු ආදායම් ලාභීන්ට ආදායමක් එන්නත් රාජ්‍ය ආයතන ශක්තිමත් වෙන්නත් වැලි අවශ්‍යතාව තියෙන අයට සහන මිලට ලබා ගන්නත් වැඩපිළිවෙලක් අපි සකස් කරනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු රියානතුරකින් පාපැතිකරුවෙකු මිය ගොස් පුද්ගලයෝ 30 දෙනෙක් බරපතල තුවාල ලබති. මෝටර රථයේ පැදවූ පුද්ගලයා බීමත්ව සිට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අනතුර සිදු කළ රියදුරා මෝටර රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් දායකනුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මගිහු 11 දෙනෙක් තුවාල ලබති. තුවාලකරුවන් බදුල්ල දෙමෝදර දියතලාව බණ්ඩාරවෙලන් රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 128 වැන්න වැලිමඩ බොරලන්ද ශ්‍රී සුගත විජයසිංහාරාමේදී අද පැවැත්වෙයි. විහාරාධිපති උඩරට අමරපුර නිකායේ අධිකරණ සංඝනායක පූජ්‍ය කිරවනාගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය පැවැත්වෙයි. අද පසුරු 6 සිට වෙළෙඳ සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කරේ. මීළඟට ප්‍රමුඛතම පුවත. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පෙරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසෙල්ලේ වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියා. රාමනෑල්ල රක්ෂිතයේ හටගෙන ඇති ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීම. ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ සඳහා යොදවා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් වික්‍රමසිංහ මහතා පවසයි. ඇල්ල රොක් කඳුමුදුනේ ඊයේ හටගත් ගින්න අක්කර 50කට වැඩි ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබේ. දිස්ත්‍රික් වන නිලධාරී අජිත් පද්මකුමාර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ගින්න වැඩ පැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් ගෙන ඇති බවයි. මෙම ගින්නෙන් සංවේදී පරිසර පද්ධතියට හානි සිදු වී ඇතැයි හෙතෙම පවසයි.
මෙම ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණ දිනාගත් ප්‍රධාන ස්ථානයක් වන අතර ජනතාවගේ ආදායමටද එය ශක්තියක් වී තිබේ. නමුත් වාර්ෂිකව සිදුවන ගිනි තැබීම් නිසා ඉහළ පරිසර හානියක් සිදුවන බව බදුල්ල දිසාවන නිලධාරී අජිත් පද්මකුමාර මහතා පෙන්වා දෙයි. ස්වභාවිකව ගිනි හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි ජලයේ ගිනි තියන්න ඕන. මේ ප්‍රදේශය ඉතාමත් අධික බැවුම් සහිත ප්‍රදේශයක්. ගින්දර නිසා ගල් පෙරළීම්, නායයන් වගේ ලොකු විනාශයක් සිද්ධ වෙනවා. දැනටවත් කුඹල්වල සිට මේ මාර්ගයේ විශාල නායයන් සාධනයකට ලක් වෙලා තියෙනවා. වාර්ෂිකව ගිනි තියනවා මේ මිනිස්සු. මේකෙන් විශාල පරිසර හානියක් වෙනවා. වාර්ෂිකව සිදුවන මේ ක්‍රියාවලිය නිසා මේ සංචාර කර්මාන්තයටත් ඒ රාවණඇල්ලේ ජලයේ ආශ්‍රිතව තියෙන ජල මූල රාශ ඉන්දියාවටත් ලොකුම බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේක වළක්වා ගන්න ඉතින් ප්‍රදේශයේ ජනතාවත් විනෝදයට ගිනි තියන ජනතාවත් සංචාරය කරන්න යන ජනතාවත් අවධානය යොමු කරන්න ඕන. මේ ගිනි තියන එක ලොකු හානියක්. මේ දේවල් නොකර හරින්න තමයි අපි කටයුතු කරන්න ඕන. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. අහුංගල්ල නගරයේ බස් නැවතුම්පළක් නොමැතිවීමෙන් තමන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ජනතාව පවසති. මේ හේතුවෙන් දැඩි සූර්ය රශ්මිය මෙන්ම වැස්සෙන්ද පීඩා විඳීමට සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. ප්‍රධාන නගරයක මන්සන්දියක මෙලෙස මගී ආවරණයක් සහිත බස් නැවතුම්පළක් නොමැතිවීම විශාල අඩුපාඩුවකි. මේ සඳහා පිළියම් යොදන ලෙස ජනතාව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහයි People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. මියන්මාර හමුදා ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ගයකට එළඹීමට ජගත් ආරක්ෂක මණ්ඩලය අසමත් වෙයි. මියන්මාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම මණ්ඩලය ඊයේ රැස් විය. ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය මෙහිදී ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටියාය. ඇය පෙන්වා දුන්නේ මෙම තත්ත්වය පිටුදැකීම සඳහා සමාජික රටවල් මීට වඩා එක්සත්ව කටයුතු කළ යුතු බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණවලදී සාමාන්‍ය වැසියන් 50කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක නිරත වෙති. සිය සියුදින සංචාරය ආරම්භ කරමින් උන්වහන්සේ සඳහන් කළේ ලෝපුරා ආගමික සහ ජාතීන් අතර සහජීවනය ඉතා වැදගත් වන බවයි. ඉරාකයේ සංචාරය කරන පළමු පාප් වහන්සේ වන්නේ උන්වහන්සේයි. පාප් වහන්සේ ඉරාක ජනාධිපති මන්දිරයේදී පිළිගනු ලැබුවේ එරට රජයේ නිලධාරීන් විසිනි. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉරාක ජනතාව දරුණු යුද්ධයකින් පසු ඇති වූ විනාශකාරී බලපෑම්වලට තවමත් මුහුණ දෙමින් සිටින බවයි. ත්‍රස්තවාදී හා නිකායවාදී ගැටුම් හේතුවෙන් යලි නැගී සිටීමට ඉරාකයට තවත් කාලයක් ගත වනු ඇතැයි උන්වහන්සේ පැවසූහ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB සංවර්ධනයට මාවතක්. ඇසි දෙසි සංවර්ධන පෙරමග. අලු යුගයක දැක්මකින් අපිම නැගිටිමු. එකම දැයකට හිස නමා අපිම නැගිටිමු. වර්තමාන සංවර්ධනයේ ප්‍රධාන ඉලක්කය ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීමයි. ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. ඒ සඳහා මහවැලි කලාපය ආශ්‍රිත ගෙවතු වගා වැඩපිළිවෙල කැපී පෙනෙනවා. මේ මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනවාස යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පළුගස්වැව මහතා. මහවැලි කලාප ආශ්‍රිතව අපි ආදර්ශ ගෙවතු 6780ක් පමණ තෝරාගෙන සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන රුපියල් කියන 62ක් පමණ නිදන් කළා. ඒවත් අපි
බීජ හෝ පැල අපි සාහන මෙලට ලබා දෙනවා. අපි ඒවා වගා කරන්න ඒ ගවත්තකම ඵලදායීතාවය ඉහළ නම්වන විදිහට අපි ගස් පාදු කරලා කොහොමද පුනරුත්ථාපනය කරන්නේ, ඒක ඵලදායීතාවය වැඩි කිරීම සඳහා කරන්න ඕන දේවල් මොනවද කියන එක අපි පහදලා දීලා ඒක සඳහා වෙනම අපේ කණ්ඩායමක් අපේ මහවැලි අධිකාරී කෘෂිකර්ම සම්බන්ධව ඉන්න කණ්ඩායමක් ඒකට යොදවලා ආදායම් මාර්ගය වැඩි කර ගැනීමටත් තමන්ගේ සම්පෝෂ්ඨභාවය වැඩි කර ගැනීමත් අවශ්‍ය ගෙවතු තෝරාගෙන කරනවා. ඊට අමතරව ආදායම් උත්පාදන මීමැසි පෙට්ටි තබා ලබා දෙනවා, මල්ලගාව සඳහා ඕන ගෘහ ලබා දෙනවා, බිම්මල් නිෂ්පාදනය කරන්න කැමති කෙනෙක් ඉන්නවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගෘහ ලබා දෙනවා. මේකත් අපි අර විදිහටම ග්‍රාමීය මට්ටමෙන් අපි හැම පවුලක්ම අපි සන්තෝෂයෙන් තියන්න තමන්ගේ ආදායම් ප්‍රතිහිල් නැගීම සඳහා මේ ජනාධිපතිතුමාගේ ඒ පැන බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒ ඉලක්ක කරගෙන මේ ගොවින්ම තෝරාගන්න. අලු යුගයක දෙන්නකින් අපිම නැගිටිමු. එකම දැයකට හිස නමා අපිම නැගිටිමු. සංවර්ධනයට මාවතක්. ඇසි දිසි සංවර්ධන පෙරමග. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIV අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමත් සමග දෙවන ඔවුරු 2020 තරගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක් ලැබිය. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 161ක ඉලක්කයේ හඹාගිය කොදෙව් පිළට රැස් කරගත හැකි වූයේ ලකුණු 117ක් පමණි. එෙහිදී වනිදු හසරංග ලකුණු 17කට කඩලු 3ක්ද ලක්ෂාන් සඳකැන් ලකුණු 10ට කඩලු 3ක්ද බෙදහෙළුව. මිට පෙර තරගයේදීද වනිදු හසරංග සිය දක්ෂතා පෙන්විය. අද තරගයේ වීරයා වූයේද ඔහුයි. මෙවන විට තරග 3කින් සමන්විත 2020 තරගාවලියේ එක් තරගයේ බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබේ. රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ මුහුණ දෙන තරගය අද බටහිර ඉන්දියා කොදෙව් ලෙජන්ඩ්ස් පිළ හමුවේ පැවැත්වේ. ශ්‍රී ලංකා පිළ TM ඩිල්ෂාන් මෙහෙමන අතර කොදෙව් පිළේ නායකයා වන්නේ බ්‍රයන් ලාරාය. සනත් ජයසූරිය, උපුල් තරංග, නුවන් කුලසේකර, චාමරසිල්ල ඇතුළු ප්‍රවීණයෝ රැසක් ශ්‍රී ලංකා පිළට එක්ව සිටිති. රාත්‍රී 7ට රායිපුරයේදී තරගය ආරම්භයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. එයාටෙල් ලංකා සමාගම උතුරු පළාතට ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව අවසන් වෙයි. එමගින් එයාටෙල් පාරිභෝගිකයන්ගේ අත්දැකීම් විශාල ලෙස වැඩිදුර කිරීම සමාගමේ අපේක්ෂාවයි. සුපිරි සංඛ්‍යාත පරාශයක් මගින් එම පළාතේ ජනතාවට පුළුල් ආවරණයක් සැපීමට හැකිවීම විශේෂත්වයකි. උතුරේ ප්‍රචලිත කිරීමට නියමිත එයාටෙල් 4G සේවා සඳහා මෙය වඩාත් ඉවහල් වන බව එයාටෙල් ලංකා ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකර අධ්‍යක්ෂ ආශිස් චන්ද්‍රා මහතා පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මේ වසර මැදවන විට දේශීය ටයිල් නිෂ්පාදනය වර්ගමීටර් මිලියන 20.5ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බව රජය පවසයි. මේ වන විට මහා පරිමාණ ටයර් නිෂ්පාදන ආයතන 3ක් සහ නානකාම රූපාංග නිෂ්පාදිත ආයතන 7ක් රට තුළ ක්‍රියාත්මකයි. දේශීය වශයෙන් විදේශ විනිමය රුපියල් බිලියන 35ක ඉතිරියක් මෙමගින් රටට හිමි වෙයි. 7500කට වැඩි සේවක පිරිසක් මෙම ආයතනවල සේවය කරති.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද ඇතිවිය හැකිය. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. පාස්කු ප්‍රහාරයේ වගකියුත්තන්ට දඩුවම් දීම රජයේ වගකීමක් ජනපති පවසයි. බෙදුම්වාදී ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට රට තුළ ඉඩක් නොමැති බව අවධාරණය කරේ. ගම සමග පිළිසඳරෙන් ගිරිබාවේ ජනතා ගැටලු රැසකට විසඳුම්. ජගත් මානහිමිකම් කවුන්සලේදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට. පොලිය අඩුවීම කොටස් වෙළඳපොලේ ආයෝජනයට හොඳ අවස්ථාවක්. මුදල් රාජ්‍ය ඇමති කියයි. ජනතාවට පහසු මිලට වැලි මිලදී ගැනීමේ අවස්ථාව. රාවණැල්ල රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහාය. මියන්මාරය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා අසාර්ථකයි. කොදෙව්වන්ටේරේ දෙවන ඕර් 2020 තරගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්. දිවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.